समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස हे අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. බුද්ධ වචනය ජීවිතය තුල පරිහරණය කරන සැබෑම ශ්‍රාවකයෙකුට මේ ධර්මයේ තුලින් සැලසෙන යහපත, මේ ධර්මයේ තුලින් ගොඩනැගෙන ප්‍රවේශම, මේ ධර්මයේ තුලින් ගොඩනැගෙන රැකවරණය සුළුපටු එකක් නෙමෙයි. විශාල රැකවරණයක්. ධර්මයේ තුලින් ගොඩනැගෙන ආධ්‍යාත්මික රැකවරණය තුල ජීවනචර්යාව ගොඩනගා ගන්න සැබෑ ශ්‍රාවකයෙකුට ඒකාන්ත වශයෙන් ආධ්‍යාත්මිකව විමුක්තිය කෙසේ වෙතත් නිවීමක් අත්දකින්න පුළුවන්. ආධ්‍යාත්මිකව තමා තුළ නිවීම ප්‍රත්‍යක්ෂ කරගන්න කැමති මිනිස්සෙකුට බුදුදහම හැම වෙලාවකම යෝජනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ඔහුට දැනුම් දෙනවා. ඉදිරියට හිත දියුණු කරගෙන යන පටිපාටිය පිළිබඳව. පින්වත්නි, බුද්ධ දේශනාව තුළ අවධාරණය වෙන ඉතා වැදගත් දේ තමයි සමත විපස්සනා වශයෙන් හිත පුහුණු කරනවා කියන කාරණය. සමත වශයෙන්ුත් විපස්සනා වශයෙන්ුත් දෙආකාරයකින්ම හිත වඩා ගන්න අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ඊටාම වැදගත් දේශනාවක් වෙච්ච ධ්‍යාන නිස්සය සූත්‍රයේ පැහැදිලි වෙනවා. ධ්‍යාන නිස්සය සූත්‍රයේ පැහැදිලි වෙන්නේ සමත වශයෙන් ධ්‍යාන දියුණු කර ගැනීමත් ඊට පස්සේ නිවනට හිතපත් කර ගැනීමත් පිළිබඳව. අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට ධ්‍යාන නිස්සය සූත්‍රය හොයාගෙන ඊටාම හොඳින් විමර්ශනය කරලා බලන්න පුළුවන්. එතකොට මේ සමත විපස්සනා වශයෙන් තමන් ධර්මයේ තුල ඉදිරියට දියුණුවක් හදා ගන්නවා නම් ධ්‍යාන 8 දියුණු කර ගන්න ඕන. අපි හැමදාමත් කියනවා වගේ ධ්‍යානය දියුණු කරගන්න බැරි වීම පිළිබඳ කනස්සල්ලක් අපි හදා ගන්න අවශ්‍ය නැහැ. හිත වැඩෙන බව තේරුම් අරගෙන අපි ටිකෙන් ටික මේ හිත වඩන්න ඕන. හිත පුහුණු කරන්න ඕන. හිත තුළ ආධ්‍යාත්මිකව ප්‍රවේශයක්, ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගා ගන්න අවශ්‍යයි. සමත වශයෙන් සමාධිය දියුණු කර ගැනීමට භාවනාව යොදා ගනිමින් මුලින්ම පින්වත්නි ඔබට මතක ඇති අපි සමත වශයෙන් ගොඩනගා ගන්න ආරක්ෂාව ගැන මතක් කළා. පළවෙනි ධ්‍යානෙ කොහොමද අදිෂ්ඨාන කරන්නේ? කොහොමද විතර්කයෙන් ඉන්නේ, ਵਿਚාරයෙන් ඉන්නේ, ප්‍රීතියෙන් ඉන්නේ, සුඛයෙන් ඉන්නේ? විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත සම්පූර්ණ පළවෙනි ධ්‍යානයෙන් ඉන්නේ කොහොමද කියලා අපි මුලින් මතක් කළා ඔබට. ඊට පස්සේ පළවෙනි ධ්‍යානය තුල ඉන්න කෙනා දෙවෙනි ධ්‍යානයත් අදිෂ්ඨාන කරගන්න ඕන. එතකොට මේවා පුද්ගලිකව අත්දැකීම් නෙමෙයි, මේවා බුද්ධ දේශනාව තුලින් මතු කරගන්න කාරණයක් විදිහට අපි හැමෝම සලකා ගන්න අවශ්‍යයි. එතකොට දෙවෙනි ධ්‍යානය අදිෂ්ඨාන කරලා අදිෂ්ඨාන කරගෙන වාසය කරන්න ඕන. එතකොට එයාට දෙවෙනි ධ්‍යානය තුලින් මට මේක දැන් දෙවෙනි ධ්‍යානය ගැන තේරෙන්නේ පළවෙනි ධ්‍යානය අත්දකපු ශ්‍රාවකයෙකුට තමයි. පළවෙනි ධ්‍යානය ගැන දන්නේ නැති මිනිස්සෙකුට දෙවෙනි ධ්‍යානය තුල වාසය කිරීමක් ගැන කතා කරගන්න පුළුවන්කමක් නැහැ. එතකොට දෙවෙනි ධ්‍යානය අදිෂ්ඨාන කරගන්න ඕන. දෙවෙනි ධ්‍යානය අදිෂ්ඨාන කරගෙන වාසය කරන්න ඕන. එතකොට දෙවෙනි ධ්‍යානය අදිෂ්ඨාන කරගෙන වාසය කරනකොට පින්වත්නි
ඒ පුද්ගලයාට දෙවැනි ධ්‍යානයෙන් සැලකිය යුතු කාලයක් ඉන්න පුළුවන්කම ලැබෙනවා. අර පළවෙනි ධ්‍යානයේ විතර්කයේ අදිෂ්ඨාන කරගෙන ඉන්නවා විනාඩි 10ක් විතර්කයෙන් ඉන්න ලැබේවා. ඊට පස්සේ ਵਿਚාරයෙන් ඉන්න ලැබේවා විනාඩි 10ක්. ප්‍රීතියෙන් ඉන්න ලැබේවා විනාඩි 10ක්. විතක්ක ਵਿਚාර ප්‍රීති තුනෙන් ඉන්න ලැබේවා විනාඩි 10ක්. කීකි අපි අර ඔබට මතක ඇතිනේ අර පළවෙනි ධ්‍යානය හදාගෙන කොහොමද විදර්ශනා කරන්න කියලා අපි මතක් කළා. අන්න ඒ විදිහට හොඳට මේ දෙවෙනි ධ්‍යානයේ ධ්‍යානාංග හොඳට තේරුම් අරගෙන දෙවෙනි ධ්‍යානයෙන් ඒ පුද්ගලයා ඉන්න අදිෂ්ඨාන කරගන්නවා. එතකොට සම්පූර්ණයෙන් පින්වත්නි දෙවෙනි ධ්‍යානයෙන් ඉන්න පුළුවන්. දෙවෙනි ධ්‍යානය තුල ඉන්න කාලය අනුව පින්වත්නි යාට ඊළඟට පුළුවන් ඒ කියන්නේ යාට අදිෂ්ඨාන කරන්න පුළුවන් ඇත්තටම විතක්ක ਵਿਚාර නැති දෙවෙනි ධ්‍යානෙ ලැබේවා කියලා. එතකොට දැන් ආනාපාන සතිය වඩන කෙනෙකුට නම් ඊට පස්සේ විතක්ක ਵਿਚාර නැති දෙවෙනි ධ්‍යානෙන් ඉන්න පුළුවන්. එතකොට මේ දෙවෙනි ධ්‍යානය තුල දැන් විතර්කයේ ਵਿਚාරයේ නිවිල යන ආකාරයත් Tamanටම දැක ගන්න පුළුවන්. ආනාපාන සතිය තුලම. එතකොට මේ දෙවෙනි ධ්‍යානය තුල කාමච්ඡන්දේ නැහැ හිත තුල, ව්‍යාපාදේ නැහැ, තීන මිද්දේ නැහැ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම කිසිවක් ඒ හිත තුල උද්ගත වෙන්නේ නැහැ. ඒ කිසිවක් උද්ගත වෙන්නේ නැතුව පින්වත්නි එයාට පුළුවන් නිසැකවම යාගේ හිත තුල පවතින ප්‍රීතියද සුඛයද ඒකාග්‍රතාවයද තමන්ගේම හිතින් දැකගනිමින් වාසය කරන්න පුළුවන්. තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා මේවා මේ පොතේ තියෙන ධර්ම කාරණා මේවා භාවනාව ඉදිරියට දියුණු කරගෙන යන කෙනෙකුට ප්‍රීතියද සුඛයද ඒකාග්‍රතාවයද විතරක් තියෙන මේ දෙවෙනි ධ්‍යානය හොඳට අත්දකින්න පුළුවන්. ඉතින් දෙවෙනි ධ්‍යානින් වාසය කරන කෙනා තුල කලබලයක් හදාගන්න නරකයි. මොකද හිත කලබල වුණොත් එහෙම අපි කියන්නේ අර කලබලයට කොරස් කටටවත් අත දාගන්න බෑ කියලා. හිත කලබල වුණොත් ලොකු අවුලක පැටලෙනවා. ඒ නිසා මේ කිසිම වෙලාවක Tamanගේ හිත කලබල කරගන්න එපා. Taman කලබලයටපත් වෙන්න එපා. එතකොට තුන්වෙනි කාරණේ තමයි ඊට පස්සේ දෙවෙනි ධ්‍යානයෙන් වාසය කරලා යාට පුළුවන් තුන්වෙනි ධ්‍යානයෙන් මට ඉන්න අවස්ථාව ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න. එතකොට තුන්වෙනි ධ්‍යානයේ තුල ඔබ දන්නවා ප්‍රීතිය නිරුද්ධ වුණාට පස්සේ සම්පූර්ණයෙන් සුඛ ඒකාග්‍රතාවයේ ඉතිරි වෙනවා. සුඛයත් ඒකාග්‍රතාවයත් ඊටාම හොඳින් දැනෙන තුන්වෙනි ධ්‍යානයෙන් වාසය කරන්න පුළුවන්. ඒ තුන්වෙනි ධ්‍යානයෙන් වාසය කරනකොට Tamanගේ හිත ක්‍රමානුකූලව නිවෙන්න පටන් ගන්නවා. හොත්තට ඒ සුඛය තියෙනවා, ඒකාග්‍රතාවයේ තියෙනවා, බොහොම ශාන්ත ප්‍රණීත බොහොම මధుර අත්දැකීමකට ඒ යෝගාවචරයාට භාවනා කරන කෙනාට යොමු වෙන්න පුළුවන් බව ධ්‍යාන නිස්සය සූත්‍රයේ තියෙනවා. ඊළඟට යාට පුළුවන් හතරවෙනි ධ්‍යානෙ. මොකක්ද හතරවෙනි ධ්‍යානෙ? උපේක්ෂා ඒකාග්‍රතාවය තුල. ඒ කියන්නේ එතන සුඛයත් නැති වෙලා යනවා. ඒ කියන්නේ සුඛය නිරුද්ධ වී සිත උපේක්ෂාවටපත් වෙලායි තියෙන්නේ. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඔක්කොම නිරුද්ධ වෙලා ගිහින් උපේක්ෂාවටයි හිතපත් වෙලා තියෙන්නේ. එතකොට මේ උපේක්ෂාව තුලින් වාසය කරනකොට Tamanටම තේරෙනවා මේ තමයි හතරවෙනි ධ්‍යානය කියලා. උපේක්ෂාව විතරයි හිත තුල පවතින්නේ. මේක දවසකින් දෙකකින් තුනකින් අත්දකින්න පුළුවන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් නෙමෙයි. බොහොම අනාදිමත් කාලයක් යන වැඩි කාලයක් තුල මේ Tamanට භාවනා කරන්න වෙන අත්දැකීම් ටිකක්. සමහර කෙනෙක් මේ දවස් දෙකක් භාවනා කරලා මේ තත්ත්වයක් අපේක්ෂා කිරීම නුසුදුසුයි. මේක සෑහෙන කාලයක් යනවා. ඒකට උපේක්ෂා ඒකාග්‍රතාවයේ සුඛයත් නැති වෙලා සුඛයත් නිරුද්ධ වී ගිහින් උපේක්ෂාවට හිතපත් වෙනවා. එතකොට මේ උපේක්ෂාවට හිතපත් වෙච්ච තැනකදී පුළුවන් ශ්‍රාවකයාට අවශ්‍ය නම් Tamanගේම ස්කන්ධ ලෝකයේ පිළිබඳ මේ විදර්ශනා කරන්න. Tamanගේ ස්කන්ධ ලෝකේ මෙතන ඉඳලා අවශ්‍ය නම් පුළුවන් මේ පංචස්කන්ධ ලෝකේම අනිච්චතෝ දුක්ඛතෝ ගණ්ඩතෝ සල්ලතෝ රෝගතෝ ඵලතෝ ඵලක්කතෝ ශුඤ්ඤතෝ අනාත්තතෝ කිය අර 11 ආකාරයකින් පස් තැනකදී විදර්ශනා කරන්න. අතීත ස්කන්ධ ලෝකයත්, අනාගත ස්කන්ධ ලෝකයත්, වර්තමානයේ ඇති වෙන නැති වෙන ස්කන්ධ ලෝකයත්, අජ්ජත්තික ස්කන්ධයනුත්, බාහිර ස්කන්ධයනුත් කියන පස් තැනකදී ඒ ශ්‍රාවකයාට විදර්ශනා කරන්න පුළුවන්. එතකොට
මේ විදියට සමත විපස්සනා කියන දෙපැත්තේම නියෝජනය තුළින් තමයි හිත නිවනටපත් වෙන්නේ. එතකොට මේ විදියට විපස්සනාව ඉලක්ක කරගෙන අපිට ධ්‍යාන උපදවා ගන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ විදියට යම් වෙලාවක අපි හිතමු මේ විදියට ධ්‍යානයක් උපදවාගෙන ඒ උපදවාගත්ත තැනකදී පින්වත්නි බොහෝම හිත නිසල වෙලා මේ කිසිම සංස්කාරයක් හිතට ගලන්නේ නැති විදියට උපේක්ෂාවට හිතපත් වුණාට පස්සේ අවශ්‍ය නම් යාට පුළුවන් පංචස්කන්ධය පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන්න. එහෙමත් නැත්නම් ධාතු කොටස් පිළිබඳ මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මේ ධාතු හයේ යථාර්ථය පිළිබඳව බලන්න පුළුවන් මෙතනදී අවශ්‍ය නම්. ඒකත් ප්‍රකටව කරන්න අමාරු නම් Tamanට තේරෙන්නේ ආයතන පිළිබඳව බලන්න නම් ආයතන පිළිබඳව බලන්න පුළුවන්. මේ හැම එකක්ම මෙතනදලා චතුරාර්ය සත්‍ය පරයයට ගලපලා බලන එකයි කළ යුතු වන්නේ. එතකොට ස්කන්ධයන් කියන්නේ දුකක් හැටියටත්, ස්කන්ධයන්ගේ ඇතිවීමේ හේතුව හැටියටත්, ස්කන්ධයන්ගේ නිරෝධය හැටියටත්, නිරුද්ධ කළ යුතු ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික හැටියටත් මේක Tamanගේම හිත තුලින් Tamanටම ප්‍රත්‍යක්ෂව තේරුම් ගන්නයි, ප්‍රත්‍යක්ෂ අවබෝධයක් හදාගන්නයි පින්වත්නි තියෙන්නේ. ඉතින් මෙබඳු ආකාරයෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් හදාගන්න කැමති ශ්‍රාවකයෙකුට ඕනනම් මේ ස්කන්ධ කොටස් හරි ධාතු කොටස් හරි ආයතන කොටස් හරි අර චතුරාර්ය සත්‍ය පරයයට මෙතන ඉඳලා ගලපලා විදර්ශනා කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට අපි හිතමුකෝ ධාතු කොටස් කියලා. මොනවද? කන්දායතන ධාතු කියන දේවල් තමයි අපි විදර්ශනා කළ යුතු වන්නේ. මොකද සවිඥානික කය ස්කන්ධයන්ගේ සංයෝගයක්. ධාතු කොටස් වල සංයෝගයක්. ආයතනයන්ගේ සංයෝගයක්. එතකොට ස්කන්ධ ධාතු ආයතනයන්ගේ සංයෝගයට තමයි සත්වයා, පුද්ගලයා, මම කියලා අපි මේ කතා කරන්නේ. එතකොට සමහර විට හොඳට ස්කන්ධයන් තේරෙන්න පුළුවන්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන දේවල්. ඉතින් තවත් කෙනෙකුට ස්කන්ධයන්ට වඩා ප්‍රකටව ආයතන තේරෙන්න පුළුවන්. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන කියන ආයතන 6 පිළිබඳ වඩාත් ප්‍රකට නුවණක්, ප්‍රකට දැනුමක් තියෙන්න පුළුවන්. එතකොට එයා එතනින් විදර්ශනා කළත් කිසිම වරදක් නැහැ. ඊට පස්සේ තවත් කෙනෙකුට පින්වත්නි ධාතු කොටස් ගැන බරපතල විදියට ඔය ඔක්කොටම වඩා නුවණක් තියෙන්න පුළුවන්. කායනානත්වයක් සහ චින්තනනානත්වයක් නෙතින ඒ අයට වැටහීමේ විවිධ ආකෘති තියෙන්න පුළුවන්. කෙනෙකුට ඉතින් මේ ධාතු ගැන මොනවද ධාතු? යම් කෙනෙකුට ඉතින් හොඳට තේරෙන්න පුළුවන් පින්වත්නි මෙතනදී පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියන මෙන්න මේ මාගේ ධාතු ස්වභාවයේ යථාර්ථයේ බොහොම මනාව, බොහොම පැහැදිලිව තේරෙන මට්ටමක් එන්නත් පුළුවන්. ඉතින් ඔබට තේරෙන තැනකින් ඊට පස්සේ අර විදියට අර පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙට යනකොට උපේක්ෂා ඒකාග්‍රතා සුඛයත් නැති වෙලා සුඛේ නිරුද්ධ වීමත් එක්කම උපේක්ෂාවකට හිතපත් වෙලා තියෙනකොට ඒ උපේක්ෂාවට හිතපත් වෙච්ච තැනකදී යාට පුළුවන් අවශ්‍ය නම් මේ විදිහට විදර්ශනා කරන්න. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ උපේක්ඛා ඒකාග්‍රතා සුඛේ නැති වෙලා සුඛයත් නිරුද්ධ වී ගිහින් උපේක්ෂාවටපත් වෙච්ච තැනකදීමයි මේක දකින්න ඕන කියලා කතාවක්. එහෙම එකක් නැහැ පින්වත්නි. එහෙම එකක් නැහැ. මෙතනදී කල යුතු වන්නේ ඇත්තටම මේ අපි හිතමුකෝ දැන් අර පළවෙනි ධ්‍යානයේ ලක්ෂණේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතානේ පළවෙනි ධ්‍යානයේ ලක්ෂණ. ඒතර පළවෙනි ධ්‍යානයට හිතපත් කරගෙනත් අර ටික බලන්න පුළුවන් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථාර්ථය. නමුත් ඊට වඩා පැහැදිලිව පුළුවන් දකින්න දෙවෙනි ධ්‍යානයේ අදිෂ්ඨාන කරගෙන දෙවෙනි ධ්‍යානයෙන් ඉන්නකොට විතක්ක ਵਿਚාර නැති වෙච්ච දෙවෙනි ධ්‍යානයේ ලැබේවා මේ හුස්ම රැල්ල තුල කියලා අදිෂ්ඨාන කරගෙන ඒ ඔස්සේ හිත පවත්වනකොට විතක්ක ਵਿਚාර නිබිලා යන තැනකදී එතන ඉඳලත් බලන්න පුළුවන් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථාර්ථය. එතන අර පළවෙනි ධ්‍යානිය උපදවාගත්ත ශ්‍රාවකයාට වඩා බොහොම පැහැදිලිව දක ගන්න පුළුවන් මෙතනදී. අවශ්‍ය නම් එතනිනුත් හිත ඉදිරියට පවත්වලා ප්‍රීතියත් නිරුද්ධ වෙලා ගිහින්
සම්පූර්ණයෙන්ම මුලින් සුඛ ඒකාග්‍රතාවේ විතරක් ඉතුරු වෙලා විතක්ක ਵਿਚාර ප්‍රීති තුනම නිරුද්ධ වෙලා ගිහින් සුඛ ඒකාග්‍රතාවේ ඉතිරි වෙච්ච තුන්වෙනි ධ්‍යානීය තුලින් වාසය කරනකොට ඒ තුන්වෙනි ධ්‍යානීය තුල ඉන්නකොට පින්වත්නි පුළුවන් අවශ්‍ය නම් ඒ තුන්වෙනි ධ්‍යානීය තුලදී විදර්ශනා කරන්න. තුන්වෙනි ධ්‍යානීය තුලදී අවශ්‍ය නම් ඒ ශ්‍රාවකයාට විදර්ශනා කරගන්න පුළුවන්. තුන්වෙනි ධ්‍යානයේ තුල අර ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථාර්ථය දැකලා විපස්සනා කරගන්න පුළුවන්. ඒත් බැරි නම් හතරවෙනි ධ්‍යානයේ ඉතින් ඒ කියන්නේ එතන ඉඳලා පුළුවන්. නමුත් අර ඒක දෙවෙනි ධ්‍යානයේදී අත්දැකපු තත්වයට වඩා බොහොම පැහැදිලිව දැක ගන්න පුළුවන් ස්වභාවයක්. හතරවෙනි ධ්‍යානය කියන්නේ උපේක්ඛා ඒකාග්‍රතා සුඛය සම්පූර්ණයෙන්ම නැති වෙලා සුඛයත් නිරුද්ධ වී ගිහින් දැන් තුන්වෙනි ධ්‍යානයේ සුඛ ඒකාග්‍රතාවේ නිතුරුනේ සුඛයත් නිරුද්ධ වී ගිහින් උපේක්ෂාවට හිතපත් වෙච්ච තැනකදී මේක කරන්න පුළුවන් නම් ඊටත් වඩා පැහැදිලිව මේ ළඟ ඉන්න කෙනෙක් දැක ගන්නවා වගේ මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථාර්ථය දැක ගන්න පුළුවන්. නමුත් දැන් ලෝකයේ තිබුණු හැම ඉගැන්වීමකම ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ කතාවක් ඔවුන් දැනගෙන හිටියේ නැහැ. ඔවුන් පළවෙනි ධ්‍යානය ගැන දැනගෙන හිටියා, දෙවෙනි ධ්‍යානය ගැන දැනගෙන හිටියා, තුන්වෙනි ධ්‍යානය ගැන දැනගෙන හිටියා, හතරවෙනි ධ්‍යානය ගැන දැනගෙන හිටියා. නමුත් ඔවුන් කවුරුවත් පින්වත්නි සම්පූර්ණයෙන්ම ශූන්‍යතාවය අවබෝධ කර ගැනීම පිණිස ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථාර්ථය දකින්නේ කොහොමද? යථාර්ථය දැකගන්නේ මොන මට්ටමකින්ද කියලා ඒ අයට සම්පූර්ණයෙන්ම නුවණක් තිබුණේ නැහැ පින්වත්නි. එතකොට මේ විදියට ධ්‍යානය උපදවාගෙන යම් කෙනෙක් විදර්ශනා කරනකොට විවිධාකාරයෙන් භාවනා කරලා බලනකොට බොහොම නිර්වුල් අවබෝධයක් තුලින් පින්වත්නි සම්පූර්ණයෙන්ම අවබෝධය කරා යන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම දැන් අද ගොඩාක් දෙනෙක් තියෙනවා ඒ ගොඩාක් දෙනෙක් මුලාවටපත් වෙනවා අර මේ විතර්කය ඇති වෙනකොට ਵਿਚාරය ඇති වෙනකොට ප්‍රීති සුඛ ඒකාග්‍රතා මේවා අත්දකින්නකොට මේ තමයි නිවන මේ තමයි සෝතාපන්න తত্ত্বය මේ බඳු తত্ত্বයක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් පැහැදිලි කරන නිබ්බාන කියන ස්වභාවය කියලා අර භාවනාවේ ස්වල්ප අත්දැකීමක් ඉස්සරහා යම් ශ්‍රාවකෙක් මුලා වෙලා යන්න පුළුවන්. එතකොට මේ විදියට මුලා නොවි පින්වත්නි එයාට පුළුවන් තමන්ට අර ධ්‍යානයේ උපදවාගෙන ස්කන්ධයන් ආයතනයන් ධාතු කොටස් පිළිබඳ විපස්සනා කරන තැනකට එන්න පුළුවන්. ඒකේ වඩාත් ප්‍රකට ක්‍රමය තමයි ස්කන්ධ කොටස් හරි ධාතු කොටස් හරි ආයතන කොටස් හරි චතුරාර්ය සත්‍ය පරයයට ගලපලා විමර්ශනය කරන එක. චතුරාර්ය සත්‍යයේ පරයයට ගලපලා විදර්ශනා කරන්න පුළුවන්. කොහොමද චතුරාර්ය සත්‍ය පරයයට ගලපලා විපස්සනා කරන්නේ? චතුරාර්ය සත්‍ය පරයයට ගලපලා විපස්සනා කරන්නේ දැන් අපි හිතමුකෝ ආයතන කියලා. කන්දායතන ධාතු කියන කොටස් තුනම දකින්න පුළුවන් නම් වඩාත් ප්‍රශස්තයි. නමුත් මුලින් මේකේ එක කොටසක් දැක ගන්න එක හොඳයි. අපි හිතමුකෝ ධාතු කොටස් කියලා එක්ක ස්කන්ධ කියලා අපි හිතමු. දැන් ධාතු නම් ධාතු හයක් තියෙන. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මේ ධාතු කොටස් මේ ධාතු කොටස් වල සුසංයෝගයට තමයි අපි මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා බැහැගෙන අල්ලගෙන තුරුල් කරගෙන ඉන්නේ. දැන් මේ කන්දායතන ධාතු වලට මම මගේ ආත්මය කියලා බැහැගෙන මුලා වෙලා මේවා තුරුල් කරගෙන මේවා බදාගෙන අපි හිටියට මේවා තුරුල් කරගෙන බදාගෙන ඉන්න ඕන දේවල් නෙමෙයි කියන තැනට තමන් තුල නුවණ හසුරුවා ගන්න අවශ්‍යයි. මේවා තුල මං හිතාපු සාරය මං හිතන සාරය හරය මේවා තුල ඇත්තේ නැහැ. මේවා තුල පවතින්නේ නිකම්ම මේ විශ්වයේ පවතින මේ ධාතු කොටස් සහ මේ ධාතු මා තුල පවතින මේ ක්‍රියාවලිය අතර වෙනසක් නැහැ කියලා විශ්වයට සම කරලා මේ ධාතු පහක් දැක ගන්න පුළුවන් වෙන හයක් තියෙනවා තමයි. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන ධාතු පහ පිළිබඳ පැහැදිලිව නුවණක් හදා ගන්නකොට ඒ ධාතු පහ පිළිබඳ පැහැදිලි නුවණක් ඇති වෙනකොට තමයි ප්‍රභාස්වර වූ විඥානයක් පවතින උපාදානෙ නොවිච්ච මේ ශරීරය තුල පස් තැනකදී අතීත අනාගත වර්තමාන අජ්ජත් බහිද්ද වශයෙන් පස් තැනකදී පවතින මේ පඨවි ධාතුව පින්වත්නි බාහිර ලෝකයේ පඨවි ධාතුවත් එක්ක සමතාවයක්මයි පවතින්නේ කියලා Tamanගෙම හිතින් දැක ගන්න. එතකොට මේ පඨවි ධාතුව කෙරෙහි අපේ මේ පඨවි ධාතුව කෙරෙහි පවතින යම් කිසි තණ්හාවක් මානයක් දිට්ඨියක්
නන්දියක් ඡන්දයක් රාගයක් තිබ්බනම් ඒක බලාගෙන ඉදී දුරු වෙලා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන්න පටන් ගන්නවා. එතකොට ඒ විදිහට දැක ගන්න එකයි අපි කරන්න ඕන. ඊට පස්සේ ආපෝ ධාතුව පිළිබඳවත් සෙම හොටු මූත්‍රා දහඩිය කඳුළු කෙල ලේ මේවා තුල පවතින මේ ආපෝ ස්වභාවය තුල පවතින විශ්ව සාධාරණීය ස්වභාවය. මොකක්ද ආපෝ ස්වභාවය තුල පවතින මේ වැగిරෙන ගලන දියාරු වෙලා යන බාහිර ලෝකයේ පවතින ස්වභාවයමයි මේකේ පවතින්නේ. මේකේ මගේ ආත්මය කියලා ගන්න කිසිම දෙයක් නැහැ කියලා දැක ගන්නකොට ඒ තුල පවතින නන්දිය රාගය ඡන්දේ කැමැත්ත ආපෝ ධාතුව කෙරෙහි දුරු වෙනවා. මේ විදියට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ පස් තැනදීම මම නොවේ මගේ ආත්මය නොවේ කියලා දැක්කට පස්සේ මේ වාගේ සුසංයෝගයට ඒ කියන්නේ මේ වගේ එකතු වීම මත හැදෙන දැන් මේ කය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන ස්වභාවයෙන්. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන ස්වභාවයෙන් තමයි මේ කය හැදිලා තියෙන්නේ. මේ කය තුල පවතින්නේ මෙබඳු ස්වභාව පහක්. මෙබඳු ස්වභාව පහක සුසංයෝගයකින් වෙන් වශයෙන් මගේ ආත්මය නොවේ කියලා ගන්න බැරි නම් එකතු වෙච්ච තැනක කොහොමද මගේ ආත්මය මට ඕන විදියට පවත්වන්නේ කොහොමද කියලා බොහොම පැහැදිලිව Tamanට පුළුවන් නුවණින් දකින්න. එතකොට තමයි අර හාත්පස බබලන මහා ආලෝකයක් ධර්මයේ තුලින් ආලෝකමත් වෙච්ච ප්‍රභාස්වර වෙච්ච හාත්පස ප්‍රඥාවෙන් ආලෝකමත් වෙච්ච විඥානයක් පවතින්නේ. ප්‍රභාස්වර විඥානය. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන ස්වභාවයන් මත යථාර්ථයේ දකිනකොට ඊට සාපේක්ෂව ප්‍රභාස්වර විඥානයක් පවතිනවා. ඒ ප්‍රභාස්වර විඥාණය තුලින් තමයි පැහැදිලිව දැකගන්නේ මේ සියලුම දේවල් වල යථාර්ථය. පටිච්ච සමුප්පන්නව ඇතිවෙන මේ සියලුම ක්‍රියාවලියේ යථාර්ථය ඒ ප්‍රභාස්වර හාත්පස ප්‍රඥාවෙන් ආලෝකමත් වෙච්ච විඥාණයෙන් දැක ගන්න පුළුවන්. ඒ හාත්පස ආලෝකමත් වෙච්ච විඥාණයෙන් ඒ පවතින මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ඒ ස්වභාවය තුලම පවතින යථාර්ථයයි දැකගන්නේ. එතකොට දැන් බලන්න අපිට හොඳට පේන්න තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ඒවා දුකක් හැටියටත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ඒවා ඇතිවීමට හේතුවත් මේවා නිරුද්ධ කිරීම පිළිබඳවත් මේවා නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවත් Tamanගෙම හිතින් Tamanටම දැක ගන්න පුළුවන්. එතකොට දැන් අර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයක් තුලින් ධ්‍යානයට පිවිස ඒ ධ්‍යානසිත තුල වාසය කරමින්ම මේ යථාර්ථයේ ස්කන්ධයන්ගේ හෝ ධාතුන්ගේ හෝ ආයතනයන්ගේ යථාර්ථය දැනගත්තම ඉතින් ආයතනයන්ගේ ඒ කියන්නේ ආයතන කියන්නේ සලායතනනේ චක්කායතන සෝතායතන ගානායතන જીවහායතන කායායතන මනායතන කියන ආයතනයන්ගේ යථාර්ථයේ කවරක්ද ආයතනයන්ගේ යථාර්ථයේ කුමක්ද මෙන්න මේ විදියට පැහැදිලිව බලන්න පින්වත්නි ආයතන මේ දැන් ස්කන්ධ ධාතු ආයතන කියන කොටස් වලින් එකක් අරගෙන චතුරාර්ය සත්‍යයට පරයයට ගලපලා බලන්න අර පළවෙනි ධ්‍යාන නිශ්චය සූත්‍රයේ පැහැදිලි කළා වගේ පළවෙනි ධ්‍යානයේ හරි දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ කියන ධ්‍යාන උපදව ගන්නට මහා පුණ්‍ය ශක්තියක් තියෙන කුසලතාවයක් තියෙන ශ්‍රාවකයෙක් නම් ඒ බඳු තත්වයක් තුලදී මේවායේ යථාර්ථය පැහැදිලිව බලන්න පින්වත්නි. එතකොට එකක් අල්ලගෙන මේ ධ්‍යානයේ තුලින් අත්දකින්න නිරාමිස ආධ්‍යාත්මික සුවය තුලදීම යාට පුළුවන් ඔය කියපු විදියටම දැන් ආයතන නම් ආයතන චතුරාර්ය සත්‍ය පරයයට ගලපලා බලන්න. කොහොමද චතුරාර්ය ඒ කියන්නේ ආයතන කියන්නේ දුක කියලා විදියට දකිනවා. ආයතනයන්ට හේතුව දකිනවා. ආයතනයන්ගේ නිරෝධය දකිනවා. ආයතන නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව දකිනවා. හැමදාමත් ප්‍රතිපදාව කියන තැනට මතු වෙන්නේ අන්නේ කවර දෙයක්වත් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. කවර දෙයක්වත් නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි අපි මෙතනදී ගන්නෙ. දැන් හොඳට බලන්න පින්වත්නි බුද්ධ දේශනාව තුල පැහැදිලි වන ධර්මකාරණා තුලින් අපට ප්‍රකට වෙන යථාර්ථයක් තියෙනවා. මොකක්ද මේ ප්‍රකට වෙන යථාර්ථය? ඒ ප්‍රකට වෙන යථාර්ථය තමයි
මේවායේ පවතින හරසුන් දෙයක් හැටියට අපිට දැක ගන්න බැරුව මේවා තුරුල් කරගෙන ඉන්න එක මොනතරම් දුර්වල මෝඩකමක්ද කියන දැක්ම අපේ හිත තුළ උද්ගත වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචනය තුලින් ප්‍රකට වෙන ආධ්‍යාත්මික ප්‍රවේශයේ දිහා බැලුවාම අපට තේරෙනවා මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ විශ්ව සාධාරණ න්‍යායක්. චතුරාර්ය සත්‍ය ඔස්සේ අපිට ලෝකයේ දිහා බලන්න පුළුවන් වුණොත් චතුරාර්ය සත්‍ය කියන්නේ මොනතරම් සදාතනික සත්‍යයක්ද කියලා ඔබට දැක ගන්න පුළුවන්. ඒතර දැන් අර ධ්‍යානෙ උපදවගත්ත කෙනා දුකත් දුකට හේතුවත් දුකේ නිරෝධයත් දුක නිරුද්ධ කිරීම පිණිස ප්‍රතිපදාවත් කියන චතුරාර්ය සත්‍යයට ගලපලා විමසලා නුවණින් විමර්ශනය කරලායි බලන්න දැන් සූදානම් වෙන්නේ. එතකොට ඒ විදියට නුවණින් විමර්ශනය කරලා පැහැදිලිව බලන්නයි දැන් මෙතනදී තියෙන්නේ පින්වත්නි. කොහොමද මේ විදියට පැහැදිලිව නුවණින් විමසලා දැකගන්නේ? නුවණින් විමසලා පැහැදිලිව ඒ විදියට දැක ගන්න තියෙන්නේ දුක කියන්නේ ආයතන වලට හේතුව ආයතන වල නිරෝධය සලායතන නිරෝධය කියලා කියන්නේ සලායතන නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා ඔන්න ඔය විදියට විමසන්න. දුක හැටියට සලායතන කියන්නේ දුකක්මයි කියලා දැනගන්න. ඒ කියන්නේ මේ සලායතන කියන්නේ දුකක්. චක්ක ආයතනයේ පහළවීම කියන්නේ මහා දුකක්. ඒකනේ ධර්මයේ තියෙන ඇසේ යම් පහළවීමක් ඇද්ද මහණෙනි එය දුක්ඛයාගේ පහළවීමයි කියලා. ඇසේ යම් පැවැත්මක් ඇද්ද එය රෝගයාගේ පැවැත්මයි කියලා. එhmenan අපිට තේරෙනවා මේ ඇස කියන්නේ දුකක්. ඇහෙන් අත්දකින්න ලෝකය අපිට හැම වෙලාවකම උපාදානීය වෙනවා. ඒ උපාදානීය වීම නිසාම නැවත විපාක පිණිස කර්ම හැදෙනවද නැද්ද? නැවත විපාක පිණිස කර්ම හැදෙනවා. මොකක් නිසාද? චක්කායතනයේ උපාදානීය වීම නිසා. මේ ඇස උපාදානීය වීමේ බරපතල අරුබුදයටයි අපි මුහුණ දීලා ඉන්නේ. චක්කායතනයේ යම් පහළවීමක් ඇද්ද ඒ චක්කායතනයේ පහළවීම කියන්නේම දුක්ඛයාගේ පහළවීමයි. වෙන දෙයක පහළවීමක් නෙමෙයි. චක්කායතනය කියන්නේ දුක්ඛේ පහළවීම. චක්කායතන කියන්නේ දුකක්. සෝත ආයතනයේ සම්බන්ධ අසෘතවත් පෘථග්ජනයෙකුට නාම රූප ධර්මයන් එකතු වීම මතනි සෝත ආයතනයේ ක්‍රියාත්මක වෙන්නේ. නාම ධර්මයන් සහ රූප ධර්මයන් එකතු වීමටමයි සෝත ආයතනය කියලා කියන්නේ. යම් තැනක නාම රූප ධර්මයන් සුසංයෝගයට සංයෝග වෙනවද? නාම රූප ධර්මයන් සංයෝග වීම කියන්නේම පින්වත්නි දුකක්. කොතනක හරි නාම ධර්මයක් රුප්පණ ලක්ෂණයක් නාම ලක්ෂණයක් රුප්පණ ලක්ෂණයක් දෙක එකතු වෙනවා නම් ඒ එකතු වෙච්ච තැනක නිරන්තරයෙන් ආයතන ක්‍රියාත්මක වෙනවා. කන කියන එක ආයතනයක් වෙන්නේ කන නිකම්ම තියෙන ඒකට ඇහෙන එක මත නෙමෙයි. ඒ ඔස්සේ පහළ වෙන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා නාම ධර්ම ටිකක් අනිවාර්යෙන් පහළ වෙන්නම ඕන. එබඳු නාම ධර්ම ටිකක් පහළ වෙච්ච තැනක තමයි පින්වත්නි සෝතායතනයේ ක්‍රියාත්මක වෙන්නේ. එතන තමයි සෝතායතනයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සෝතායතනයේ යම් තැනක ක්‍රියාත්මක වෙනවා නම් ඒ සෝතායතනයේ ක්‍රියාත්මක වීම කියන්නේ දුකක්. එහෙනම් දුක්ඛ සත්‍යයේ විදියට දකින්නවා සලායතන මොකද නාම රූප ධර්මයන් එකතු වෙච්ච තැනක මේ කණේට හැමදාමත් ප්‍රියමනාප සත්‍ය යහපත් දේවල්ම ඇහෙනවා නෙමෙයි. අප්‍රිය අමනාප අයහපත් අසත්‍ය අභූත කතාන්දරත් මොනතරම්නම් මේ කනට වැටෙනවද? මේ කනට ගැටෙනවද? එහෙමනම් සෝතය ආයතනයක් විදියට ක්‍රියාත්මක වීම නිරන්තරයෙන්ම දුක් ගෙනත් දෙන ස්වභාවයක්. නිරන්තරයෙන්ම දුක් ගෙනත් දෙන ස්වභාවයක්. සෝතායතනයේ යම් පැවැත්මක් ඇද්ද ඒක දුක්ඛයාගේ පැවැත්මක්. මොකද ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් අත්දකින අත්දැකීම් ලෝකය නිසාමයි ඔබත් මමත් දුකටපත් උනා නම් අතීතයේපත් උනේ. අනාගතයේත් අපිට දුකක් එනවා නම් ඇස කන නාසය දිවකය මනස හරහා අත්දකින ලෝකේ නිසාමයි දුක එන්නේ. මේ වෙලාවෙත් යම් දුකක් ඔබට හටගත්තා නම් එක්ක අහගත්ත දෙයක් නිසා, එක්ක දැනගත්ත දෙයක් නිසා, එක්ක දැකගත්ත දෙයක් නිසා, එක්ක හිතුණු දෙයක් නිසා. එහෙමනම් ඇස චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන, මනායතන කියන මේ ආයතනයන්ගේ යම් ආයතන කියන ස්වභාවයේ ක්‍රියාත්මක වෙනවද? ඒක දුක්ඛයාගේ ක්‍රියාත්මක වීමයි. අන්‍ය දෙයක ක්‍රියාත්මක වීමක් නෙමෙයි. මේක දුකේ ක්‍රියාත්මක වීමයි.
දුකයි එතන ක්‍රියාත්මක වෙන්නේ. වෙන අන්‍ය කවර දෙයක්වත් නෙමෙයි එතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දුකට හේතුව කුමක්ද? දුකට හේතුව තමයි පින්වත්නි, දුකට හේතුව කියලා මෙතන ගන්නි සලායතන වලට හේතුව. සලායතන සමුදය මොකක්ද? මොකක් නිසාද ආයතන සමුදය වෙන්නේ? ආයතන සමුදය වෙන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි පින්වත්නි. ආයතනයන් සමුදය වීමට බලපෑවේ නාම රූප ධර්මයන්. නාම රූප පච්චයා සලායතනං කියලයි පටිච්ච සමුප්පාදේ තෝරන්නේ. නාම රූප ධර්මයන් කොතනක හරි සුසංයෝගයටපත් උනාද එතනයි ආයතන කියන ස්වභාවය ක්‍රියාත්මක උනේ. එහෙම නැතුව මේ ඇස ආයතනයක් නෙමෙයි, කන ආයතනයක් නෙමෙයි, නාසය ආයතනයක් නෙමෙයි. දැන් මේ බණ ඇහෙන වෙලාවේ ඔබේ දිව බොහෝ විට ආයතනයක් නොවෙන්න පුළුවන්. ඔබ මොනවා හරි කන්නේ බොන්නේ නැත්නම් මේ වෙලාවේ. එහෙමනම් දිව නිකම්ම ඉන්ද්‍රියක් මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. හැබැයි දිව පැත්තෙන් මානසිකාරය ඇති වෙනකොට කෙල ටිකක හරි රහ විඳින්නත් පුළුවන්. ඒ නිසා පින්වත්නි, ඒ මොහොතේ නාම රූප ධර්මයන් ඇති වෙන පිළිවෙලට එතනම පින්වත්නි මේ ආයතනයන්ගේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවද නැද්ද? ආයතනයන්ගේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. එහෙමනම් නාම රූපයන් එකතු වෙන්නේ කොතනද? එතනයි ආයතන ක්‍රියාත්මක වෙන්නේ. නාම රූප පච්චයා සලායතන. නාම රූප ඇති වෙන්නේ කොතනද? එතන ආයතන ක්‍රියාත්මක වෙනවා. නාම රූප පච්චයා සලායතන. නාම රූපයන් නිරුද්ධ වෙන්නේ කොතනද? එතන ආයතන නිරුද්ධ වෙනවා. දැන් බලන්න, නාම රූප ධර්මයන් එකතු වෙච්ච තැනක ඒක ආයතනයක් වෙනවා. නාම රූප ධර්මයන් නිරුද්ධ වෙච්ච තැනක ඒ ආයතනෙ නිරුද්ධ වෙලා යනවා. දැන් ඇස කියන එක රූපය, ඇස සම්බන්ධ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර සහ තව කෙටියෙන් කිව්වොත් ඇහින් රූප දැක ගන්න, ඒ දැනගන්න හිත නාමය. ඒ හිතෙන් තමයි වේදනාව ඇති වෙන්නේ හිතට, හඳුන ගන්න හිතින් සංඥා, චේතනා පහළ වෙන්නේ හිතට, වේදනා සංඥා චේතනා ස්පර්ශ වෙන්නේ හිතට. ඊට පස්සේ රූප සංචේතනා ඇති වෙන්නේ හිතට, රූප විතක්ක ඇති වෙන්නේ හිතට, ඒ රූප විචාර ඇති වෙන්නේ හිතට. ඊට පස්සේ රූප තණ්හාව ඇති වෙන්නේ හිතට. මේ ඇස සහ මේ කියන්නේ රූපය සහ නාම ධර්මයන් වල සුසංයෝගයේ මත වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියලා නාම ධර්ම පහක් එතනම සමුදේ වෙනවා. ඒ නාම රූප ධර්මයන් මේ විසංවෘත්ත වෙනකොට, නාම රූප ධර්මයන් වෙන් වෙනකොට, නාම රූප ධර්මයන් ඒ සංයෝගයේ අයින් වෙලා යනකොට, ඒ අයින් වෙච්ච තැනක එතනම පින්වත්නි නාම රූප ධර්මයන් නිරුද්ධ වෙලා යනවා. නාම රූප ධර්මයන් නිරුද්ධ වෙනකොට ඒ නාම රූප ධර්මයන් වෙන් වෙච්ච, නාමය වෙනම රූපය වෙනම දෙපැත්තට වෙන් කරලා දැම්මට පස්සේ රූප පේන මට්ටමකුත් නැහැ. කන එක පැත්තකට කරලා ඒවා දැනගන්න වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරකින් නාම ධර්ම වෙන් කරාට පස්සේ නාම රූප දෙක දෙපැත්තට කරාම ඇහින්නෙත් නැහැ, අහින දේවල් දැනගන්නත් බෑ. කනට කොච්චර ශබ්ද ඇහුණත් අර නාම ධර්ම ටික නැත්තම් ඇහින්නේ නැහැ. නාසයේ දිව කය කියන ස්වභාවයට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම ටික අයින් කරලා දැම්මොත් රූපේ එක පැත්තකින් තිබ්බොත් එතකොට දැනෙන මට්ටමක් නැහැ. ඊට පස්සේ තමයි මේ මනසත් අරමුණුත් දෙපැත්තට කරාට පස්සේ මනස භවාංග මට්ටමින් ක්‍රියාත්මක වෙනවනේ. එතකොට ඒ මට්ටමින් ක්‍රියාත්මක වෙන්න දීලා අරමුණු මනසට නොයෙන්නම දීලා දොර වහලා තිබ්බට පස්සේ මන ආයතනය කියලා ස්වභාවයක් ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. එමනම් නාම රූප ධර්මයන් එකතු වෙච්ච තැනක තමයි ඒ මොහොතේම ආයතනය පහළ වෙන්නේ. එහෙමනම් අපි තුල නිරන්තරයෙන් ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විටක චක්කායතනේද, විටක සෝතායතනේද, විටක ගහනායතනේද, විටක ජීවආයතනේද, විටක කායායතනේද, විටක මනායතනේද පහළ වෙනවා. දැන් මෙතන චතුරාර්ය සත්‍ය පරියායට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානෙ උපදවාගත් ශ්‍රාවකයා ඒ ධ්‍යාන සිතින්ම ඒ හිත තුලින්ම ආයතනයන්ගේ යථාර්ථය දකිනවා. මා තුල ක්‍රියාත්මක වෙන මේ සියලුම ආයතන, මේ සලායතනම ස්පර්ශ ප්‍රත්‍යයෙන් උද්ගත වෙනවා. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට ආයතන නිරුද්ධ වී යනවා කියලා දැනගන්නවා. ආයතනයන්ගේ පහළවීම මෙයයි, ආයතනයන්ගේ නිරෝධය මෙයයි කියලා එයා දැනගන්නවා. ආයතනයන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ආයතනයන් සම්බන්ධ නාම රූප නිරුද්ධ වෙනකොට ආයතන නිරුද්ධ වෙලා යනවා. හටගෙන නිරුද්ධ වෙවි යනවා ආයතන ලෝකයම.
ඒතර ඒ බඳු ආයතනයන්ගේ ක්‍රියාත්මක වීමක් තමයි ඔබ තුලත් මා තුලත් සිද්ධ වෙන්නේ, සිද්ධ වෙමින් පවතින්නේ. සිද්ධ වෙමින් පවතින්නේ. එතකොට සලායතන පදනම් කරගෙන ඇති ඊට පස්සේ මේ සලායතනවල යථාර්ථය තේරුම් ගැනීමේ පටිපාටිය කවරක්ද? මේවා නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකද්ද? නිරුද්ධ කරන ප්‍රතිපදාව විදියට මෙයාට මුණ ගැහින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය සම්මා දිට්ඨියයි. හරි දැකීමක් දැන් මෙයා තුල ඉපදිලාද නැද්ද? මේ ශ්‍රාවකයා තුල පින්වත්නි හරි දැකීමක් දැන් තියනවද නැද්ද? ඊටාම හරි දැකීමක් තියෙනවා. ඊටාම හරි දැකීමක් තියෙනවා. මොකක්ද මේ ශ්‍රාවකයා තුල පවතින හරි දැකීම? මේ ශ්‍රාවකයා තුල පවතින හරි දැකීම තමයි වෙන කිසිම දෙයක් නෙමෙයි. මේ ආයතන මට්ටමින් ක්‍රියාත්මක වෙන ඒවා නිකම්ම ඇති වෙනව නෙමෙයි. දෙවියෝ හදපු විදියට මේවා වෙනම ප්‍රෝග්‍රෑම් වෙලා නැහැ. මේවා මේ නාම රූප කියලා ධර්මයන් දෙකක එකතු වීම පදනම් කරගෙන ආයතන හට ගන්නවා. නාම රූප ධර්මයන් එකතු වෙනකොට ආයතන හට ගන්නවා. නාම රූප නිරුද්ධ වෙනකොට ආයතන නිරුද්ධ වෙලා යනවා. මේක තමයි මේ ලෝකේ වෙන සිද්ධිය. මේක තමයි මේ ලෝකේ අත්දකින අත්දැකීම. නාම රූප නිසා නාම රූප සුසංයෝගයෙන් ආයතන වෙනවා. නාම රූප නිරුද්ධ වෙනකොට ආයතන නිරුද්ධ වෙලා යනවා. මෙන්න මෙහිම එකක් නේද නිතර ලෝකේ සිද්ධ වුණේ සහ සිද්ධ වෙමින් පවතින්නේ කියලා බොහොම පැහැදිලි නුවණක් ඇති වෙනවා. ඒ පැහැදිලි නුවණ ඇති වෙච්ච තැනම පින්වත්නි මේ පුද්ගලයා සම්මා දිට්ඨිකයි. එතන මේ ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයි. බලන්න එතනම සම්මා දිට්ඨියට යා පත් වෙලා තියෙන්නේ. එතකොට මේ විදියට පින්වත්නි දකින්නකොට එයාට මේ නාම රූප ධර්මයන් නිර්වශේෂ වශයෙන්ම පහළ නොවෙනවා නම් තමයි ශාන්ත. මේවා නිරුද්ධ වෙලාම යනවා නම් තමයි ප්‍රණීත කියලා තමන්ගේම හිතින් තමන්ටම දැක ගන්න පුළුවන් පින්වත්නි. ඒ විදිහට තමන් දැක ගන්න පුළුවන්. එතනදී පින්වත්නි මේ නාම රූප ධර්මයන් අර අපි කියවනේ නාම රූප ධර්මයන් නිසා ආයතන 6 හට ගන්නවා. නාම රූප නිරුද්ධ වෙනකොට ආයතන නිරුද්ධ වෙනවා කියලා. මෙතන පින්වත්නි එයා දැන ගන්නවා මේ නාම රූප ධර්මයන් හට ගන්නකොට ආයතන වෙනවා. නාම රූප නිරුද්ධ වෙනකොට ආයතනය නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ වෙන පැත්තෙන් ආයතනයක් හට ගන්න බව ඇත්ත. නමුත් ඒ පහළ වෙච්ච ආයතනය එතන නිරුද්ධයිනේ. පෙනි නිරුද්ධ වෙනවා, ඇහි නිරුද්ධ වෙනවා, දැනි නිරුද්ධ වෙනවා, සිති නිරුද්ධ වෙනවා. එතන මේ විදියට ඇහිලා, පෙනිලා, දැනිලා, හිතිලා එතනම නිරුද්ධ වෙලා යන ලෝකයක් නේද තියෙන්නේ. මේම දකින්නකොට යාට පුළුවන් අර 11 ආකාරයකින් සලායතන එතනදීම විදර්ශනා කරන්න. කොහොමද? අනිත්‍යතෝ අනිත්‍ය වශයෙන් දකින්නවා සලායතන. ඇයි? නාම රූප ධර්මයන් එකතු වීම මත එතනම නිරුද්ධ වෙලා යන එකක්. නිරුද්ධ වී යන එකක්. අනිත්‍යයි. අනිත්‍ය වශයෙන් දකින්නවා. නාම රූප ධර්මයන් එකතු වෙනකොට ආයතනෙ පහළ වෙනවා. මේ ආයතන එකක්වත් එක දිගට පවතින්නේ නැහැ. පහළ වෙච්ච තැනම එහෙම නිරුද්ධ වෙලා යනවා. නාම රූප නිරුද්ධ. එතකොට මේක කුමොන්න තරම් ක්ෂණයක් ගානේ සිද්ධ වෙන සදාතනික අනිත්‍ය ධර්මතාවයක්ද? මොන්න තරම් ඇත්ත කතාවක්ද මේක? මොන තරම් සදාතනික සත්‍යයක්ද මේ අනිත්‍යතාවය කියන්නේ? එතකොට යා අනිත්‍ය වශයෙන් දකින්න මොකද්ද දකින්නේ? මෙතන දකින්නේ ආයතනයන්ගේ අනිත්‍යතාවය. අනිච්චතෝ අනිත්‍ය වශයෙන්ම දකිනවා. එතකොට අනිත්‍ය වශයෙන් දකිනකොට මේ මොහොතේ ඇතිවෙන, ඒ කියන්නේ අනිත්‍ය වශයෙන් දකිනකොට කොතන නාම රූප පහළ වුණත් ඒක අනිත්‍යයි කියලායි දකින්නේ. ඊට පස්සේ අතීතයටත් බලනවා. අතීතයේ මෙච්චර කල් මේ දකින්නවා, පෙනුණා, ඇහුණා, දැනුණා කියලා අතීතේ කතා කරපු හැම දෙයක් තුළම මේ අනිත්‍යතාවය නේද ප්‍රකට වෙන්නේ. අතීතයේ අහපු දැනුණු හිතුණු දැක්ක මේ සියලු දේවල් අතර නාම රූප ධර්මයන්ගේ හට ගැනීමක් සහ නාම රූප ධර්මයන්ගේ නිරුද්ධ වීමක් නේද තියෙන්නේ.
හටගෙන නිරුද්ධ වෙවි යන නාම රූප ධර්ම ටිකක් නේද තියෙන්නේ කියලා දැක ගන්න පුළුවන්. ඒ විදියට දැක ගන්නකොට ඒ විදියට දකින්න ශ්‍රාවකයා අනාගතයටත් නාම රූප ධර්මයන් මේ විදියට එකතු වෙලා ආයතන පහළ වුණොත් අනාගතයටත් නිරතුරුව මේ පොළොවේ පය ගහලා ඉන්න තාක්කල් පය ගහලා නෙමෙයි මේ ජීවිතේ පවතින තාක්කල් ආයතනයන් පහළ වෙනවා. ආයතන හට ගන්නවා. එදාටත් ආයතන මම මගේ ආත්මය කියලා අල්ලගන්න දෙයක් නැහැ. හේතුව අනාගතයට පහළ වෙන ආයතනත් නාම රූප ධර්මයන් නිසා පහළ වෙනවා. නාම රූප නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යන ස්වභාවයට නේද ආයිති වෙන්නේ. මේ විදියට දකිනවා. ඒ වගේම වර්තමානයේ මේ මොහොතේ තමන් තුළ ආයතනයන්ගේ පහළවීමක් ඇද්ද? දැන් මා තුළ චක්කායතනේ මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවනේ. දැන් මේ වෙලාවේ බණහන වෙලාවේ බලන්න. දැන් භාවනා කරනකොට ඒ මොහොතේ ඇතිවෙන මන ආයතනේ මේකත් මේ සියුම් දැනීමක් ඇති වෙන්නේ මගේ මන ආයතනේ ක්‍රියාත්මක වෙන නිසා නේද? භාවනා කරන කෙනෙක් නම් මේ බණ අහගෙන ඉන්නකොට ඔබට මේක තේරුම් ගන්න ඕන නම් මේ වෙලාවේ ඇස සම්බන්ධ ඇසත් ටීවී එකෙන් පේන මේ රූපයත් දෙක එකට එකතු වීම නිසා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා නාම ධර්ම ටිකකුත් පහළ වෙලා නාම රූප ධර්මයන්ගේ සංයෝගය නේද මම මේ ඇස තුලින් අත්දකින්නේ. මේ සංයෝගයම නේද කන තුලිනුත් අත්දකින්න තියෙන්නේ. කන සම්බන්ධවත් නාම රූපවල සංයෝගය කියන්නේ මෙබඳුම තත්වයක් නේද? ඇස කන නාසය දිවකය මනස කියන සලායතන වලින්ම සිද්ධ වෙන්නේ මේ නාම රූප ධර්මයන්ගේ සුසංයෝගයම නේද? දැන් නාම රූප ධර්මයන් එතනම නිරුද්ධ වෙලා යනකොට මේ මොහොතේ ඇතිවෙච්ච ආයතනේ එතනම බිඳිලා අනිත්‍යතාවයට යනව නේද? මේ විදියට අනිච්චතෝ අනිත්‍ය වශයෙන් බලනවා. ඒ වගේම මම තුල මේ ක්‍රියාත්මක වෙන தත්වයම නේද මගේ දරුවා තුලත් ක්‍රියාත්මක වෙන. ඔන්න බාහිර වශයෙන් උත් බලනවා. මගේ බිරිඳ තුලත් ක්‍රියාත්මක වෙන්නේ. මගේ ආදරවන්තයා තුලත් ආදරවන්තිය තුලත් මගේ ඥාතිවරු තුලත් මගේ අම්මා තුලත් තාත්තා තුලත් මේ බාහිර ලෝකයේත් මේ අයටත් වෙන්නේ මේ නාම රූප ධර්මයන් හටගෙන නිරුද්ධ වීමක් නේද? මේ නාම රූප ධර්මයන් හටගෙන නිරුද්ධ වෙනකොට මේ සලායතන පහළ වීම නිසා නේද මිනිස්සු අඬන්නේ, hina බින්නේ, කෑ ගහන්නේ, පපුවට අත් දෙකෙන් ගහගන්නේ, ප්‍රීති ഘോഷා කරන්නේ, නොඑක ආකාරයේ දේවල් වලට මිනිස්සු කයිනුත් පෙළඹෙන්නේ, වචනේනුත් පෙළඹෙන්නේ, සිතිනුත් කර්ම කරගනිමින් පෙළඹිලා නැවත භවය හදාගන්නේ මෙබඳු අනිත්‍යතාවයට පත්වෙන දෙයක් බලෙන් තුරුල් කරගෙන අල්ලගෙන උපාදානය කරගෙන අභිනන්දනය කර පවතින නිසා නේද? මෙබඳු අනිත්‍යතාවයට පත්වෙච්ච සලායතන තුල මොකක්ද ගන්න තියෙන සාරය? මොකක්ද ගන්න තියෙන හරය කියලා අනිච්චතෝ අනිත්‍ය වශයෙන්ම දකිනවා. ඊළඟට දුක්ඛතෝ අනිත්‍ය නම් සලායතන කියන්නේ දුකමයි ගෙනත් දෙන්නේ. මොකද අනිත්‍ය වෙච්ච ලෝකයක සුඛ කියලා ස්වභාවයකින් අල්ලන්න මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? සුඛය කියලා අල්ලගන්න දෙයක් නෑ නේද? සැපය කියලා අපි කතා කළාට මේ සුඛය කියලා ස්වභාවයක් ලෝකේ කොහෙද තියෙන්නේ? එහෙම ලෝකේ අල්ලන්න කොහෙද සුඛය කියලා ස්වභාවයක් පවතින්නේ? මේක තනිකරම බොරුවක් නේද කියලා තමන්ගෙම හිතින් තමන්ටම දැක ගන්න පුළුවන්. දුක්ඛතෝ මොනවද මේ දකින්නේ? සලායතන. මොකද ඇයි දුක වෙන්නේ? අනිත්‍ය නම් දුකයි. අනිත්‍ය වෙච්ච ආයතනයන්ගේ මොකද්ද තියෙන සැපය? මම සැපයක් තියෙන දැන් මම කැමති එක දිගට රූප බලන්න. නමුත් මට ඕන විදිහට රූප බලන්න බෑ. මම කැමති එක දිගට සින්දු අහන්න. නමුත් මට එහෙම කරන්න බෑ. මේවා හටගෙන නිරුද්ධ වෙලා යනවා. මේ බණහන වෙලාවේ පවා හිත කීයක් පැතිවලට දුව ඔබේ ආයතන හටගෙන නිවි යනවද කියලා මේ මොහොතේම Taman තුල බලන්න. දුකක් වශයෙන්ම දකින්න මේ සලායතන. ඊට පස්සේ මේකේ තියෙනවා රෝගතෝ රෝගයක් වශයෙන් දකින්න. මේ සලායතන වල පැවැත්මක් තියෙනවා නම් ඒක නම් මහ රෝගයක්මයි කියලා දකින්න පින්වත්නි. රෝගයක්මයි කියලා දකින්න. ඊළඟට ගණ්ඩතෝ කියන්නේ
ගණ්ඩතෝ කියලා කියන්නේ සරව ගෙඩියක් විදියට දකින්න. සරව ගෙඩියක් ඉක්මනට සුද්ධ කර ගන්න ඕන මේ නාම රූප ධර්මයන් නිර්වශේෂ වශයෙන් නූපදිනවා නම් හොඳ. මොකද නාම රූප ධර්මයන් උපදින තැනක හැම වෙලාවකම ආයතන ක්‍රියාත්මක වෙනවා. මේක සරව ගෙඩියක් වගේ හිතන සාරය නැහැ. මේක තුල පවතින්නේ මහා සරවමයි ජරාවමයි අපවිත්‍ර දෙයක්මයි කියලා තමන්ගෙම හිතින් තමන්ම දකින්න පින්වත්නි. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ මේක ගඩුවක් විදියටම දකින්න. සල්ලතෝ හුලක් විදියටම දකින්න. හුලක් කියන්නේ මහා පීඩාවක් විදියට දකින්න පින්වත්නි. සල්ලතෝ අගතෝ පීඩාවක් විදියට දකින්න. මහා පීඩාකාරී දෙයක්. බලන්න ඇහෙන් දකින්න ලෝකේ නිසා මොන්න තරම් රාගය අවුස්සනවද? පීඩාවක් නෙමෙයිද? මොන්න තරම් ද්වේෂය අවුස්සනවද? මේ ඇහැ ඉදිරියට එන රූපේ නිසා මේ නාම රූප ධර්මයන් පහළ වීම නිසා සලායතන චක්කායතනෙ පහළ වුණ ගමන් විටක රාගයද විටක ද්වේෂයද විටක මෝහයද විටක පටිගයද විටක තණ්හාවද විටක නන්දියද විටක මේ නොයෙක් ආකාරයේ හිතේ ක්ලේශ ධර්මයන් උපද්දවලා දෙනවා නම් මේ ආයතන 6 ඒ බඳු ආයතනයක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කළේ පීඩාවක් හැටියටම දකින්න. මොන්න තරම් පීඩාවට පත් වෙනවද පින්වත්නි ඇහින් දකින්න රූපේ නිසා? ඒ රූපේ දැකගත්ත මට්ටමාවේ ඔබේ ඇස චක්කායතන විදිහට ක්‍රියාත්මක වීම නිසා ඒ චක්කායතන විදිහට ක්‍රියාත්මක වෙච්ච තැනක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් දැකගන්න බැරි වෙච්ච නිසා තමයි ඇහැ ඉදිරියට එන රූපේ නිමිත්තක් හරි අනුනිමිත්තක් හරි මතක තියාගෙන හිතේ රඳවාගෙන හිතින්ම උපාදානය කරගෙන බොහෝ දේවල් කරමින් ලත වෙන්නේ. ඒකයි පින්වත්නි. වෙන මොකක්වත් නිසා නෙමෙයි. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලොක්කතෝ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ විදියට දකින්න ශ්‍රාවකයා මේක පීඩාවක් විදියට ආබාධයක් විදියට දකින්න ඕනේ. මේක මහා කරදරයක් ආබාධයක් විදියට දකින්න. ඒ වගේ මෙතන මතක් කරනවා මේ පරතෝ අනුන්ට අයිති දෙයක් විදියට. බලන්න මේ ඇස අනුන්ට අයිති දෙයක් වගේ නෙමෙයිද කියලා. මේ ඇස මගේ වසඟේ තියාගන්න කියලා මම කොච්චර දැඟලුවත් මගේ වසඟේ තියාගන්න පුළුවන්ද? අනුන්ට අයිති දෙයක් වගේ. මට ඕන රූපයක් බලලා මට කැමති රූපම ඇහැ ඉදිරියට එනවද? මොන්න තරම් පටිගය අවසන අමනාප අකමැති රූප ඇස ඉදිරියට එනවද? ඒවා නොපෙනේවා මා කැමති රූපම පෙනේවා කියලා හිතාගෙන හිටියට කැමති රූප විතරක් දකින්නේ කොහොමද ඇහෙන්? මම සත්‍යයටයි කැමති, මම ධර්මයටයි කැමති, මම අධර්මයට අසත්‍යයට අභූතයට මා කෙරෙහි ගැරහුමට බැනුම් වලට මම කැමති නැහැ. කිසිවක් නොඇසී සත්‍යම ඇසේවා පරම සත්‍යම ඇසේවා මාගේ වර්ණනාවම ඇසේවා කියලා ප්‍රාර්ථනා කළාට පින්වත්නි මොන්න තරම් අකමැති දේවල් මේ කන ඉදිරියට එනවද? අසත්‍ය දේවල්, අභූත දේවල්, නුසුදුසු කාලේ කියන දේවල් මොන තරම් එනවද? එහෙමනම් බලන්න මේක මගේ කියලා කොහොමද අල්ලන්නේ? ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කරේ පරතෝ පලොක්කතෝ අනුන්ට අයිති දෙයක් විදියට දකින්න කියලා. සිඳිලා බිඳිලා යන දෙයක් ශුන්‍යතෝ මම මගේ ආත්මය කියලා ගන්න බැරි අනත්තතෝ ශූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකින්න කියන යෝනිසෝ මනසිකාතබ්බං. ඒ විදියට ආයතන 6 මනසිකාරය කරනකොට පින්වත්නි ඒ මනසිකාරයේ තුලදී පින්වත්නි ඒ ශ්‍රාවකයාගේ හිත නිවෙන්න පටන් ගන්නවා. ඕරම්භාගික සංයෝජන දුරු වෙන්න පටන් ගන්නවා. ඔය විදියට දියුණු කරගෙන ගියොත් ඒකාන්ත වශයෙන් මේ පුද්ගලයා හිත නිවනටපත් වෙනවා. නිවනටපත් කරගන්න බැරි වුණොත් එයා ඒකාන්ත වශයෙන් සුද්ධාවාස බඹලෝකෙවත් උපදිනවා. ඒ කියන්නේ ඕරම්භාගික සංයෝජන 5ක්ම ප්‍රහාණය කරලා ඕරම්භාගික සංයෝජන 5ක්ම ප්‍රහාණය කරලා සම්පූර්ණයෙන්ම පින්වත්නි සුද්ධාවාසයේ හරියන්න පුළුවන්. සුද්ධාවාසයේ හරියන්න පුළුවන්. එහෙනම් මේක තමයි නිර්වාණී සම්බන්ධ පණිවිඩය. මෙබ්බඳු ධ්‍යාන සිතක් උපදවාගෙන මේක තව දුරටත් තේරුම් ගන්න ධ්‍යාන නිස්සය සූත්‍රය බලන්න. ධ්‍යාන 8න් පසුව නිර්වාණයට පත් වෙන විදියයි තියෙන්නේ. දැන් අපි මෙතන කිව්වේ ධ්‍යාන 4කින් පස්සේ නිර්වාණයට හිතපත් කර ගැනීම පිණිස කන්දායතන ධාතු වලින් එක කොටසක් අරගෙන චතුරාර්ය සත්‍ය පරියාය ඔස්සේ ඉදිරියට විමර්ශනය කරගෙන යන්නේ කොහොමද කියන කාරණයයි අද මේ උතුම් දේශනාව තුළින් අපි පැහැදිලි කරන්න උත්සාහ කළේ පින්වත්නි. ඒ විදියට අත්දකින්නකොට සබ්බ සංකාර සමතෝ සබ්බූපදිපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන විදියට
සම්පූර්ණයෙන්ම ඒ පුද්ගලයාගේ ජීවිතය තුළදී පින්වත්නි අවබෝධයේ පැත්තට නැමිලා සියලු සංස්කාරයන්ගෙන් නිදහස් වෙච්ච හිතක් හදා ගැනීම පිණිස භාවනාවකින් ප්‍රවිෂ්ඨ විය යුතු ආධ්‍යාත්මික ප්‍රවේශය ගැනයි අපි අද මේ උතුම් බුද්ධ දේශනාව තුළින් කතා කළේ. මේ විදිහට ජීවිතේ විදර්ශනා කරන්න මේක එක්තරා විදර්ශනා පරයයක්. ඔබ හැම දිනාටම මේ උතුම් දේශනාව ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම උපකාර වේවා.